සද්ධර්ම ශ්‍රාවක සදැහැති කාරුණික බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු, උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත්, ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත් සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පේතවත්තු පාළියේ සඳහන් වෙන මනා වූ ජීවිත ආදර්ශයක්, අවවාදයක් අපට ලබා දෙන තිදොර සංවරයේ කොයිතරම් උතුම්ද කියන කාරණාව මනවින් තහවුරු කරන කරණ මුණ්ඩ කියන පේතවත්තුව. මේ පේතවත්තු පින්නතුනි, මේ පේතවත්තුවේ විශේෂයෙන් සඳහන් කරනවා කායික සංවරයේ, වාචසික සංවරයේ යම් කෙනෙක් ළඟ නැත්තම් ඒක කොයිතරම් දරුණු දුකක් සඳහා මතුවට හේතු වෙනවද කියන කාරණාව. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කරනකොට කර්මය සහ එහි විපාක බොහෝ තැන්වලදී මනාව ඉස්මතු කරලා පෙන්වුවා. භාග්‍යතුන් වහන්සේ කර්ම සහ කර්ම විපාක මනාව පැහැදිලි කරලා දේශනා කොට වදාළේ සර්වඥතා ඥාණයෙන්ම ඒ පිළිබඳව මනාව දන්න නිසා. නමුත් සර්වඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා ටික දැනගෙන අප කෙරෙහි අනන්ත අසීමාන්තික අනුකම්පාවකින් මෙහි ආදීනව මෙයයි, මෙසේ කළොත් මෙවැනි විපාක ලබන්න විඳින්න සිද්ධ වෙනවා කියන කාරණා ටික පැහැදිලි කරලා තිබුණත් සමහර කෙනෙක් හිතන්නේ ඔය අපිව බය කරන්න කියපු දේවල් වෙන්නයි. ඔය කියන හැටියටම ඔය දේවල් වෙන්නේ නැහැ. මේ වාගේ කාරණා කියන සමහර අය ඉන්නවා. නැත්තම් වෙන දෙයක් වෙච්චාවි කියලා කතා කරන තවත් සමහර අය ඉන්නවා. හුඟක් වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නැති, පිළිගන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. ශ්‍රාවක භාවයෙන් අහකට ගියපු අය. ශ්‍රාවක වෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ වචනය හොඳට පිළිගන්න එපයි. නමුත් මේ දේශනාවලුත් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනය විශ්වාස කරන, ඒ වචනේ පිළි අරගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසලෙහි යෙදෙන, සතර අපායෙන් මිදෙන්න වීරිය වඩන,
ධර්ම රතනය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත සදැහැති පිරිස් සම්බන්ධයෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා තිදොර සංවරේ ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍යයි. අංගේ තිදොර සංවරය අවශ්‍යයි වගේම එහි අසංවර බව ඔහුට බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා කියන කාරණාව විශේෂයෙන් මේ කරණ මුණ්ඩ පේතවත්වයෙන් තහවුරු කරනවා. පිළිතුරේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක් හිටියා. ඒ උපාසක මහත්තයා වටා සදැහැති උපාසකවරු තවත් පිරිසක් විශේෂයෙන් 500ක් විතර එකතු වෙලා හිටියා. දැන් මේ පිරිමි පාර්ශවයේ අය අර උපාසක තැනට අනුව මනාව පන්සිල් මත පිහිටලා ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් සමාදන් වෙච්ච සිල් ආරක්ෂා කරගෙන විවිධාකාර පුණ්‍ය කර්ම කරමින් තමන්ගේ ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගන්නවා. ස්වාමි පුරුෂවරු මනාව කුසලයට යෙදিলা කටයුතු කරනකොට ඔවුන්ගේ භාර්යාවන්ටත් හිතෙනවා අපිත් අපේ ස්වාමිවරු වගේම හොඳාකාරවම පින්කම් කරගමු කියලා. ඒ නිසා ඒ පිරිසත් එකතු වෙනවා පින් කරන්න. කාන්තාව 500ක් ස්වාමි පුරුෂයෝ 500ක් දහසක් දෙනා ලබාගත් තමන්ගේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතවලට හොඳ සාධාරණයක් කර කර ජීවත් වුණා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂු මහා සංඝරත්නය වෙනුවෙන් මේ අය විශාල සංඝාවාසයක් සකස් කරලා පූජා කළා. කාලෙන් කාලෙට මේ අය ඒ සංඝාවාසි පූජා කරපු ප්‍රදේශයට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. අනික් කාලවල තම තමන්ගේ ගම් ප්‍රදේශවල ඉඳගෙන තවත් විවිධ පින්කම් කරනවා. මේ අයගෙන් ප්‍රධාන උපාසක තැන සෝවාන් වෙච්ච කෙනෙක්. ආර්යයන් වහන්සේ නමක්. එක කාලෙක මේ පිරිස පිටත් වෙලා ගියා සංඝෝපස්ථාන සඳහා තමන් සකස් කරලා පූජා කරපු පන්සලට. ඉතින් බොහෝ දුර නිසා විවේකීව තැන් තැන් වල නතර වෙවි. ඒගොල්ලෝ සමහරට දවස් කීපයක් මේ ගමන යනවා. එක දවසක් ගිහිල්ලා අම්බලමක නතර වෙලා ඉන්නකොට ඒ අම්බලමේ හිටිය දූර්තයෝ පිරිසක්. සුරා දූර්තයෝ. මේ දූර්ත පිරිස මෙතන කාන්තාවොත් 500ක් ඉන්නවනේ. එදා විශේෂයෙන් සඳහන් කරනවා මේ කාන්තාවන් බොහොම ලස්සන අය. ප්‍රියමනාප පෙනුමක් තියෙන අය. ඒගොල්ලෝ එතන ඉඳලා පහුවදා පිටත් වෙලා ගියා. අර දූර්තයෝ කතා කරනවා මේ කාන්තාවන්ගේ සිල් බිඳින්න පුළුවන් කාටද? යටත් පිරිසෙන් එක්කෙනෙකුගේ හරි. ඔවුන් බොහොම ප්‍රියමනාපයි. එක පුජ්‍යලයක ඉදිරිපත් වෙලා කියනවා ඒ අයගේ සිල් බිඳින්න හරි අමාරුයි කියලා. තව පිරිසක් කියනවා ඒ අයගේ සිල් බිඳින්න බෑ. ඒගොල්ලෝ බොහොම සිල්වත්. ඒගොල්ලෝ බොහොම ගුණවත්. එක පුජ්‍යලෙක් කියනවා මම කොහොම හරි මේ වැඩේ කරනවා. එක්කෙනෙකුගේ හරි සීලේ ඡේදනය කරනවා. අනික් අය කිව්වා ඔබට බෑ මේ වැඩේ කරන්න. නුඹට මේ වැඩේ කරන්න පුළුවන් වුණොත් අපි ඔබට කහවණු 1000ක් දෙනවා කියලා. ඒ දේ කරන්න බැරි වුණොත් ඔහු කහවණු 1000ක් ඒයට ගෙවන්න ඕනේ. ඒ නිසා ඔහුට බයයි. මොහුට තිබුණ උපතින් අරගෙන ආපු හැකියාවක්. ඒ තමයි ලස්සනට ගායනා කරන්න පුළුවන්. ආන්ගේ ගායන හැකියාව යොදාගෙන මේ අය අර පන්සල දක්වා යනකම් මග නතර වෙන තැන්වල මේ පුජ්‍යලයත් පිටිපස්සෙන් ගිහිල්ලා හරි ලස්සනට ගායනා කරනවා. ඔහුට පුළුවන් වුණා මේ ගායනයේ තුලින් එක කාන්තාවක් තමන්ගේ පැත්තට නම ගන්න.
තව තව ඒ කාර්යයේ යෙදිලා ඇයි බොහෝම තමන්ගේ පැත්තට හරවගත්තා. අන්තිමට ඔහුට පුළුවන් වුණා ඒ කාන්තාව අසත් ධර්මයට පොළඹව ගන්න. ඔහු ඒ කාර්යය කළා. ඒ අසත් ධර්මයට පොළඹව ගත්තා. ඇගේ සීලයේද ભેද කළා. ගිහිල්ලා තමන්ගේ පිරිසට කිව්වා ඕගොල්ලෝ බෑ කියපු වැඩේ මම කළා කියලා. එහෙනම් මගිට පොරොන්දුන මුදල දෙන්න කියලා. අර පිරිස කලින් පොරොන්දු වෙලා හිටපු නිසා ඔහුට කහවණු 1000ක් දුන්නා. පින්නතුනි කහවණු 1000 දුන්නට නිර්පරාදී මුදල් නාස්තියක් වුණා කියලා මේ අයගේ හිත හොඳ නෑ. ඒ නිසා උපාසකවරු හොයාගෙන ගිහිල්ලා ප්‍රධාන උපාසක තැනට කිව්වා මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. පින්නතුනි මේ වරද බැඳිලා තියෙන්නේත් ප්‍රධාන උපාසක තැනගේ බිරිඳමයි. අන්තිමට කරුණා කියහම ප්‍රධාන උපාසක තැන ගිහිල්ලා තමන්ගේ බිරිඳගෙන් ඇහුවා. ඇයි මොනව කරන්නද? ඔව් කියලා කියන්න ඇයට කොහොමත් බෑ. සීලයට ගරු කළා නම් ඇයට කියන්න පුළුවන්. නමුත් මේ තරම් සිල්වත් වෙලා මේ තරම් ගුණවත්ව ඉඳගෙන පින්කමක් කරන්න යන අතරමඟ ස්වාමියාට එරෙහි වුණා කියන කාරණාව ඇයට කියන්නේ අපහසුයි. පින්නතුනි ඒ වරද වහගන්න ඇයට සිද්ධ වුණා බොරුවක් කියන්න. තවත් කර්මපතයක්. එක බොරුවක් කියලා ඇයට ඒක වහන්න බැරි වුණා. ඇයට බොරු වැලක් කියන්න වුණා. නමුත් තාමත් තමන්ගේ ස්වාමියා තමන් දිහා බලන්නේ සැකෙන් බව ඇය දන්නවා. මං කොච්චර බොරු කීවත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. ස්වාමියාගේ විශ්වාසය තහවුරු කරගන්න ඕන නිසා ඒ තීරණය කළා බොරුවට දිවුරන්න. එනිසා ස්වාමියා ළඟ ඒ බොරු දිවුරීමක් කළා. මොකක්ද ඒ දිවුරීමට දුන්න බොරු පොරොන්දුව? මම ඒ බැරදි වැඩේ කළා නම් උපදින භවයක් පාසා කන් දෙක කඩා වැටිච්ච භයානක පෙනුමක් තියෙන දිගු දත් තියෙන රතු පාට ඇස් තියෙන කළු පාට සුනකෙක් මාව කන්න ඕනේ. ඇයි එහෙම දිවුරුවා? අනික් කාන්තාවොත් කැඳවල ඇහුවා මය මේ වාගේ වරදක් කළාද? ඒගොල්ලොත් කියනවා නෑ. ඒගොල්ලන්ටත් බොරු කියන්න සිද්ධ වෙලා. සීලයට ගරු කළේ නෑ. සියලු දෙනාම කිව්වා නෑ ඒ වරද කළේ නෑ. ඒ අය දිවුරුවා. ඇය මේ වරද කළා නම් අපි කියන්නේ බොරු නම් උපදින භවයක් පාසා මැගේ දාසියන් වෙලා ඉපදෙන්න ඕන කියලා. බොරු පොරොන්දුවක් බොරු දිවුරීමක් කරලා පස්සේ කාලේ අර ප්‍රධාන කාන්තාව මැරිලා ගියා. ඇයි මැරිලා ගිහිල්ලා විමාන ප්‍රේතියක් වෙලා ඉපදුනා. නොඑක් අවස්ථාවන් වල අනික් කාන්තාවෝ ටිකත් මැරුණා. ඒ ඇත් විමාන ප්‍රේතියෝ වෙලාම ඉපදුනා. විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ දවසින් අර්ධයක් සැප විඳින, දවසින් භාගයක් දුක් විඳින පිරිසක්. අර්ධයක් සැප විඳිනවා, අර්ධයක් දුක් විඳිනවා. එතකොට මේගොල්ලෝ කාලයක් හොඳට සීල් රැක්කා. හොඳට ගුණ පිරුවා. ඒ කුසලයක් මෙතෙන්ට හේතු වෙන්නේ නැති. නමුත් අර කාන්තාව හිමාල වනයේ කරණමුණ්ඩ විල සමීපේ විමාන ප්‍රේතියක් වෙලා ඉපදෙනකොට ඇගේ කර්මයට ඒ ආසන්නි තවත් පොකුණක් පහළ වුණා.
මේ කාන්තාව අර පොකුණ ගාවට රාත්‍රියට යනවා. එතනදී තමයි ඇගේ කර්මය ඇයට විපාක දෙන්නේ. විමාන ප්‍රේතියෝ දහවල් කාලෙට දිව්‍යාංගනාව වගේ. හැබැවින්ම දිව්‍යාංගනාව. දිව්‍යමය සැප විඳින්නේ. දිව්‍යමය මාලිගා තියෙන්නේ. දිව්‍යමය යහන්, දිව්‍යමය ඇඳුම්, දිව්‍යමය ආභරණ මේ සියල්ලම තියෙන්නේ. නමුත් දවසින් අර්ධයක් සැපයි, ඒක දෙව්සුවයක්. අර්ධයක් දුකයි, ඒක പ്രേත ලෝකේ තියෙන දුකක්. මොකේ විපාකද? අපිරිසිදු කය. ඒ වගේම වචනේ. මේ දෙකේ විපාක, කායික වාචසික විපාක. මේ කාන්තාව තමන්ගේ ස්වාමියාට එරෙහි වුණා. කාමයට යට වුණා. අන්තිමට මුසාව කියන්න සිද්ධ වුණා. එකෙන් බේරෙන්න හිතාගෙන. නමුත් බොරු කීවට වැඩක් වුණේ. ස්වාමියාගේ හිත සනසන්න දිවුරන්න වුණා. දිවිරිල්ලත් බොරුවක්. ආන්ගේගේ විපාකයට තමයි විමාන ප්‍රේතියක් වෙලා උපදින්නේ. අනික් කාන්තාව ටිකත් ඇයි නිසා අකුසල් සිද්ධ කරගත්තා. ඔවුනුත් විමාන ප්‍රේතිය වෙලා ඉපදුණා. අවුරුදු 500ක් විතර කාලෙ ගෙවුණා දැන්. විමාන ප්‍රේතිය වෙලා ඉපදිලා අවුරුදු 500ක් විතර ගෙවුවා. ඉතින් මේගොල්ලන්ට පිරිමි නැහැනේ. පිරිමි දෙවිවරු නැහැ. නැත්නම් පිරිමි ප්‍රේතයෝ නැහැ. මේ කාන්තාව කතා කරනවා පිරිමි කෙනෙක් හිටියනම් කොච්චර හොඳද? එහෙම නැතුව ගෙවෙන ජීවිතේ හරි පාළුයි වගේ. ආන් එහෙම කල්පනා කරලා ඔවුන් තීරණය කළා මනුලවින් හරි පිරිමියෙක් ගෙන්න ගන්න පුළුවන් වුණොත් අපිට. එහෙම හිතලා තීරණය කළා කොහොමද මේ වැඩේ කරන්නේ? ඔවුන් තීරණයකට එළඹෙනවා. මේ ප්‍රදේශයේ තියෙනවා පළතුරු හරියට. පින්නතුනි මේ කරණමුණ්ඩ විලගාවනේ. ඉතින් මේ ප්‍රදේශය ගැන ධර්මයේ බොහෝම විස්තර කරලා තියෙනවා. කොයිතරම් සුන්දරද? පළතුරු වලින් කොයිතරම් ගහනද? දියඇලි කොහොමද? ඒ තියෙන පොකුණු කොහොමද? මේ ගැන ධර්මයේ වෙනම විස්තර කරලා තියෙනවා. ඔය චද්දන්ත විල ගැන එහෙම කතා කරනකොට විල වටේට තිබුණ පළතුරු යන් ගැන, වැල් වල හැදෙන පළතුරු, ගස් වල හැදෙන පළතුරු අපි ඒ ගැන කතා කළා. බොහොම සුන්දර ප්‍රදේශයක්. ඉතින් ඊටාම රස පළතුරු හැදෙනවා. මේ විමාන ප්‍රේතියෝ කලේ මනා රස අඹ කඩලා ගඟට දානවා. ඒගොල්ලන්ගේ අරමුණ තමයි ගඟ දිගේ මේ අඹ ගසාගෙන ගිහිල්ලා මනුස්ස වාසයේ දක්වාම යනවා. මෙයින් අඹ කාපු මිනිස්සු මේ අඹ හොයාගෙන මෙහෙයි. අපි ඒ ඇසුරු කරමු කියලා. නමුත් මේ ගඟට දාන අඹ පහලට යන්නේ හුඟ අඩුවෙන්. හේතුව තමයි මගින් ඍෂිවරු අරගන්නවා. කුරුල්ලෝ අරගන්නවා. වැදි පුද්ගලයෝ අරගන්නවා. සමහර අඹ පාවෙලා ගම් යූරු වල නතර වෙනවා. මෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට එක අඹ ගෙඩියක් පල්ලෙහාටම ගියා. බරණස් රජුරුව නාණ්ඩාවහම රජුරුවන්ගේ ආරක්ෂාවට යකඩ දැලක් දානවා. රජ කෙනෙක් නානකොට එහෙමයි. මොකද වතුරේ සර්පයෝ වෙන්න පුළුවන්. නොඑක් ඔය කොට ආදී දේවල් පාවෙලා එන්න පුළුවන්. එහෙනම් නොඑක් උපද්‍රව තියෙන නිසා රජුරුව නානකොට රැකවරණයට යකඩ දැලක් සකස් කරලා තියෙන්නේ. අර අඹ ගෙඩිය ගඟ ජලයේ දිගේම ගසාගෙන ඇවිල්ලා මේ යකඩ දැලට හේතු වෙලා නතර වුණා. රාජපුරුෂයෝ මේක දැක්කා. ඒගොල්ලෝ අඹ ගෙඩිය අරගත්තා. බොහෝම සුවඳයි. අඹ සුවඳමයි. අඹ බව දන්නවා. හැබැයි මනුස්ස ලෝකේ නැති තරම් ලොකු අඹ ගෙඩියක්. ඉඳ අනුභවයට බයයි.
රජ්ජුරුවන්ටත් කීවා. රජ්ජුරුවොත් දැක්කා. පුදුමයි. ඒ තරම්ම ලොකුයි. පුදුම සුවඳක්. නමුත් කෑමට බයයි. මොකද මනුස්ස ලෝකේ කොහෙවත් මෙහෙම අඹ දැකලා නැහැ. අන්තිමට තීරණය කළා හිරගෙවල් වල ඉන්න හිරකාරයෝ කොහොමත් මරන්න ඉන්න අය. ජීවිතාන්තය දක්වා හිරේ යවපු අය සමහර අය. එහෙම හිරකාරයෙකුට මේකෙන් අඹ කෑල්ලක් දීලා බලමු මොකද වෙන්නේ කියලා. අංගෙම තීරණය කරලා බොහොම වයසක හිරකාරයෙක් ඇඳවලා අඹ කෑල්ලක් දුන්නා. ඒ අඹ කෑල්ල අනුභව කරලා ඔහු කියනවා දේවයන් වහන්සේ මේක නම් මහ පුදුම මිහිරි අඹයක්. මේ වාගේ අඹයක් මුළු ජීවිත කාලෙම ලැබිලා නැහැ අඹ කෑල්ලක්. ස්වාමීනි මේ අඹ ගෙඩියේ ඒ තරම්ම රසයි. ඔහුට තවත් කෑල්ලක් දුන්නා. පිළිතුරු මේ කෑල්ල අනුභව කළාට පස්සේ අර වයසක පුද්ගලයාගේ වල වැටිලා තිබිච්ච කම්මුල් වල ගැහිලා තිබුණ කම්මුල් මනාව පිරුණා. යට ගිහිල්ලා තිබුණ ඇස් මතු වුණා. මුහුණ ඊටාම පැහැපත් වුණා. සුදු පාට කෙස් කළු පාට වුණා. ඒ විතරක් නෙමෙයි රැලි වැටුනහම මනාව දිගෑරුණා. ඒ විතරක් නෙමෙයි කුදු වෙච්ච කොන්ද මනාව කෙලින් වුණා. වයසින් ඔහුට බොහොම වයසයි. නමුත් පෙනුමෙන් අවුරුදු 20ක 25ක 30ක තරුණයෙක් වගේ. මේ වෙනස දැකලා බරණැස් රජුරු ඉතුරු අඹ ටික ඔක්කොම වැළඳුවා. රජුරු නිකන් අහසින් මිහිබට දිව්‍ය කුමාරයෙක් වගේ. රජුරු මිනිසුන්ට කතා කරලා අහනවා මේ වාගේ අඹ කොහෙද තියෙන්නේ? මිනිස්සු කියනවා ස්වාමීනි අපි දන්නේ නැහැ. රජුරු මිනිස්සුන්ගේ දැනුවත් කිරීමෙන් වනචාරීන්ට කතා කළා. ඒ අයගෙන් අහුවම් සඳහන් කළා ස්වාමීනි ඔය අඹ තියෙන්නේ හිමාලි කියලා. රජුරු අහනවා කාටද ගෙනත් දෙන්න පුළුවන් මේ අඹ? අන්තිමට එක පුජ්‍යලෙක් ඉදිරිපත් වුණා රජුරවන්ට අඹ ගෙනල්ලා දෙන්න. ඔහුට කහවණු 1000ක් දුන්නා රජුරු. කහවණු 1000 ගෙදරට දීලා ඔහු මේ ගමන පිටත් වුණා. මේ දීර්ඝ කාලීනව යා යුතු ගමනක්. බොහොම සමහරට වසර ගාණක් යන්න ඕනේ ගමනක්. ඔහු ගඟ දිගේම යොදුන් 60ක් ගියා. මනුස්ස වාසයෙන් විදිලා. යොදුන් 60ක් විතර යනකොට හම්බ වෙන ඍෂිවරයෙක්. ආගේ ඍෂිවරයා ළඟට ගිහිල්ලා මේ වනචාරියා අහනවා මේ අඹ තියෙන්නේ කොහෙද කියලා. අඹ ගැන කියලා. ඔහු කියන තවත් යොදුන් 30ක් යන්න. මං කීවේ දීර්ඝ ගමනක් කියලා. යොදුනක් කියන්නේ දල වශයෙන් 70ක්ම 10ක් වුණොත් 70ක්ම 60ක් ගියහම කොච්චර දුරද? 70ක්ම 60ක් නැත්නම් යොදුන් 60ක් ගියහම කොච්චර දුරද? යොදුන් 60ක් ඉවර කරාම කියන්නේ තව යොදුන් 30ක් යන්න කියලා. එතනින් ගිහිල්ලා අහනවා මේ අඹ තියෙන්නේ කොහෙද? ඒ අඹ ගාවට යන්නේ කොහොමද? එතනින් කියන තව යොදුන් 15ක් යන්න එතනත් ඉන්නවා ඍෂිවරයෙක්. එයාගෙන් අහන්න කියලා. ඒ ඍෂිවරයා කියනවා දැන් ඔබ ප්‍රධාන ගඟෙන් මිදිලා මේ අතු ගංගාව දිගේ යන්න ඕනේ. මේ අතු ගංගාව දිගේ යනකොට ඔබට හම්බ වෙනවා ගලක් ඇතුලෙන් වතුර එනවා. ඔබ එතන නවතින්න. විශාල ජල පහරක් ගලක් ඇතුලෙන් එනවා. සඳහන් කළා රාත්‍රියේට ඒ ජල පහර එන්නේ නැහැ. ඔබට රාත්‍රියට පුළුවන් ඒ කුහරේ ඇතුලෙන් එහා පැත්තට යන්න. පහන් දැල්වගෙන ඒ කුහරේ දිගේ මෙහා පැත්තට යන්න. එතකොට ඔබට හම්බ වෙයි මේ අඹ තියෙන තැන. ආන්ගෙම සඳහන් කරාම ඔහු පිටත් වුණා. කියපු විදිහටම ගල් කුහරේ හම්බ වුණා. රාත්‍රියේ හුළු අතු දැල්වගෙන ඔහු කුහරෙන් එහාට ගියා. පහෝදා වෙනකොට එළි වෙලා තිබුණා.
බොහෝ දුර යන්න තියෙන දෙති කුහරෙන් පස්සේ. හැබැයි තනිකරම ඔහුට තේරුණේ දිව්‍ය විමානයකට ගොඩ වුණා වගේ. මේ කරණමුණ්ඩ විලෙන් තමයි මේ ජල පහර ගලන්නේ. මේ ප්‍රදේශයේ තියෙන රත්තරන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වත සූර්යාලෝකයේ පතිත වෙනකොට මේ රන් රිදී මුතු මැණික් වලින් පරාවර්තනය වෙන ආලෝකය ගස් කොළන් වල වැදිලා ගල් පර්වත වල පතිත වෙලා තන්නේ කරම දිව්‍ය විමානයක් වගේ. ඒ තරම්ම ලස්සනයි. ඒ ප්‍රදේශයේ මේ වාගේ රම් පර්වත මැණික් පර්වත තියෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නොයෙක් සූත්‍රවල අට කතාවල මනාව පැහැදිලි වෙනවා. අන්තික පින්දේ සීහ සූත්‍රෙත් සඳහන් කළානේ. කේසර සිංහෝ ජීවත් වෙන්නේ එක්ක රත්තරන් ගුහාවක, නැත්නම් රිදී ගුහාවක, එහෙම නැත්නම් මැණික් ගුහාවක, එහෙමත් නැත්නම් මනෝසීල ගුහාවක කියලා. ඉතින් එහෙමයි හිටියන්නේ. එමයිට ඉන්න වාස භූමි තියෙන්න එපැයි. ඉතින් ධර්මයේ සඳහන් කරන මේ කරුණු කාටවත් සැකයට තුඩු දිය යුතු දේවල් නෙමෙයි. ශ්‍රද්ධාවෙන් බාරගත යුතු දේවල්. මේ පුරුෂයා දැක්ක ගමන් අර කාන්තාව වේගෙන් ඔහු ළඟට ආවා. පුරුෂයෙක් ඇවිල්ලා නිසා. හැබැයි කෑ ගහගෙන සතුටින් ඔහු ළඟට දුවගෙන එන දිව්‍යාංගනාවන් වගේ මේ සුන්දර කාන්තාව දැක්කහම මේ පුජ්‍යලයා හොඳටම බය වුණා කියලා කියන්නේ. ඔහු වහාම අර ගඟට පැනලා ගඟ දිගේම පල්ලෙහාට ගියා. රජුරු හොයාගෙනම ගියා. රජුරු ගියම කරුණ ඇහුවා. ස්වාමීනි අඹ නම් ගෙනාවේ නැහැ. මේම සිද්ධියකට මූණ පාණ්ඩ සිද්ධ වුණා. ස්වාමීනි මං එහෙමම ආවා. සඳහන් කරනවා පින්නතුනි. එවන් සුන්දර කාන්තාවන් ඇසුරු කරමින් ඔවුන් සමග ජීවත් වෙන්න මේ පුජ්‍යලයට පිම්මදි කියලා. රජුරු තීරණය කරන අන්තිමට එහෙනම් මම යනවා. දැන් ඔහු කියනවනේ කාන්තාවන්ගේ ලස්සන, පරිසරයේ ලස්සන, පළතුරු වල ස්වභාවය මේ ඔක්කොම ගැන කියහම රජුරු තීරණය කළා මම යනවා. රජුරු පිටත් වුණා. මනුස්ස වාසයේ දක්වාම නැත්නම් මනුස්ස වාසයේ ඉවර වෙන තැන දක්වාම මිනිස්සුත් එක්ක ගිහිලා මිනිස්සු ආපහු එව්වා. රජුරු එතන ඉඳලා ගමන් කළා. තාපසරුන්ගෙන් අහගෙන ගියා. රජුරු ගල් සිදුරින් එහාට ගියා. දිව්‍ය විමානයක් වගේ. හැබැයි රජුරු දැක්කහම අර දිව්‍යාංගනාවන්ට හිතෙන්නේ, විමාන ප්‍රේතියන්ට හිතෙන්නේ දිව්‍ය කුමාරයෙක් අලුතෙන් ඇවිල්ලා කියලා. හැමෝම ඒ බව කී දුවගෙන එනවා රජුරු ගාවට. රජුරු වුන් එක දිව්‍යමය සැප විඳිමින්, දිව්‍යමය ආහාර වළඳමින්, දිව්‍යමය විමානවල දිව්‍යමය සුවයක් වින්දා. එක දවසක් මහරෑ රජුරවන්ට හැරුණාම තමන් එක්ක යහනේ නිදාගෙන හිටපු දිව්‍යාංගනාව යහනෙන් බැහැලා කොහෙද යනවද දැක්කා. රජුර විපරම් කළා. කර්ණමුණ්ඩ විල සමීපේ ඇය වෙනුවෙන් පහළ වුණ අර පුංචි පොකුණ ළඟට යන්නේ. එතන තියෙන තන පළසක්. ඇය ඒ මත හිටගත්තාම මේ පොකුණෙන් ගොඩ වෙනවා පින්නතුනි. බැලූ බැල්මට අතිශයින්ම භයානක පෙනුමක් තියෙන. රතු පාට ඇස් දෙකක් තියෙන. දික් වෙච්ච දත් සහිත. කඩා වැටිච්ච කන් ඇති. දිග නියපොතු තියෙන ඇත් පැටියෙක් වගේ කළුසුනකෙක්. මේ කළුසුනකයා බොහොම බලහත්කාරයෙන්ම අර කාන්තාව බිම දාලා ඇගේ මාංශ කොටස් ඇද අනුභව කරනවා හරියට මාස ගානකින් බඩගින්න හිටියා වගේ. ශරීරයේ මස් කලඳක් ඉතුරු කරන්නේ. සියල්ලම ගලවලා කනවා. ඇටසැකිල්ල තමන්ගෙම කටින් හපලගෙන හිල්ලා අර පොකුණට දානවා. ටික වෙලාවක් යනකොට දිව්‍යාංගනාවක් වගේ අය ආපහු පොකුණෙන් ගොඩ එනවා. කර්මය. ඊට පස්සේ ඇය යහන්ට ඇවිල්ලා ඉඳාගත්තා. රජුර දවස් දෙකක්ම මේ සිද්ධිය බැලුවා.
තුන්වෙනි දවසේ විස පොහපු ඊයක් අරගෙන සුනකයට විද්දා. මොකද ඒ දිවුරන දවසේ දිවුරුවේ කළු පාට සුනකෙක් කන් කඩා වැටිච්ච සුනකෙක් කියන කාරණා ප්‍රකාශ කර දිව්‍යාංගනාව පස්සේ රජුරවන්ට බොහෝම ස්තුති කළා. පුණ්‍යානුමෝදනා කළා. රජුරු කියනවා මම හෙට යන්න ඕනේ කියලා. රසවත් පළතුරු දාලා දෙවඟනන් වගේ මේ පිරිස දාලා මම හෙට යන්න ඕනේ කියලා. දිව්‍යාංගනාව කියනවා මේ විමාන ප්‍රේතියෝ යන්න එපා ස්වාමීනි. පිරිමි කෙනෙක් නැතුව අපි හිටියේ බොහොම දුකෙන්. ඔබ අපි දාලා ගියපු දවසට ආයෙත් අපිට ඉන්න වෙන්නේ දුකෙන්. ඉන්න ඔබ යන්න එපා. අපිත් එක්ක ඉන්න. දිව්‍යමය මාලිගාවල් වල, දිව්‍යමය සුව යහන් වල, දිව්‍යමය රස භුක්ති විඳ විඳ ඔය යහන් වල සැතපීලා කාලය ගත කරන්න. මේ වගේ නොයේක් දේවල් කීවා. මොනසේක් රජ්ජුරුව නවත්තන්න බෑ. පින්නතුනේ ඇයි රජ්ජුරුව නවත්තන්න බැරි? 150 අවුරුද්දක් මොවුන් එක ජීවත් වෙච්ච රජ්ජුරුව ඇයි නවත්තන්න බැරි? ප්‍රධාන කාරණාව තමයි රජ්ජුරුව දැක්ක පාපී ආදීනව. කායික වරද, වාචසික වරද මොනතරම් දුක්ඛදායකද? රජ්ජුරුවන්ට ආදීනව දැක්කට පස්සේ රජ්ජුරුවන්ට ඕනේ තමන් අතින් වෙච්ච වැරදි වලින් මිදෙන්න. අකුසලයේ ආදීනව බලවත් බව තේරුම් ගන්න. ඒක නිසා අර කාන්තාව මොනතරම් ආයාචනා කළත් රජුරෝ උන්ගෙන් වෙන් වෙලා යන්න ගියා. ඔබටත් මටත් මේ කරන අකුසල් කටයුතු නිසා ඔබ අපි හැමෝටම නිරේම උරුමයි. නමුත් ඒ නිරයෙන් බේරිලා සුගතියෙන් සුගතියට යන්න පාර හදාගන්න කටයුතු කරන්න අපට ශ්‍රද්ධාවත් මදි, වීරියත් මදි. ප්‍රඥාවත් නෑ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව දරන්න තරම්. කෙසේ වෙතත් තුනුරුවන් විශ්වාස නොකළ සෙල්පද පිළිගත්තේ නැති පුද්ගලයන්ට මොකද්ද වෙන්නේ කියන කාරණාව මනාව පැහැදිලි වෙනවා. නමුත් ආදීනව දැනගත්තාම අය මොහොතක් එතන ඉන්න කල්පනා කරන්නේ. එතකොට තමයි හිතෙන්නේ මෙතෙක් කල් මොනවද කළේ කියලා. පින්නතුනි, කරන හැම අකුසලයක් පාසා මේ සතර අපාය අපි වෙනුවෙන් ඉඩවින් වෙනවා. අර කාන්තාව කායික වරදක් කළා. වාචසික වරදක් කළා. ඒක නිසයි මේ പ്രേත ලෝකෙ මේ දුක් විඳින්නේ. සමහරට ඊයින් පස්සේ නිරේට යනවා. බොහෝ වෙලාවට. එන භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා සිතින්, කයින්, වචනයෙන් අකුසල් නොකරන්න කියලා. තිදොර පාවිච්චි කරලා සිද්ධ කරන හැම අකුසලයකින් මෑත් වෙන්න කියලා. ඒක අති දීර්ඝ කාලයක් අනිසි බලපෑමකට ඔබ ලක් කරනවා කියලා. ඉතින් අපිට ශ්‍රද්ධාව මදි නිසා අපි මේ ద్వාරත්‍රයෙන්ම කරන්නේ අසීමිත අකුසල්. මේ විපාක ඊළඟට සඳහන් කරනවා රජුරු මේ ප්‍රේතියන්ගෙන් ඈත් වෙලා ගියානේ. අපිත් විඳිවන්න තියෙන දුක්ඛන්දරාව දැක්කොත් එහෙම මේ දැනට කරලා තියෙන දේවල් වලට පිනතේ මෙහෙම ඉන්නේ නැහැ කවුරුවත්. ඒක මොහොතක් නිකරුණේ ගත කරන එකක් නෑ. නිරේ එහෙම දකින්න ලැබුණොත්. ගිනි දැල්ලක් උඩට මතු වුණොත් එහෙම. කවුරුත් මෙහෙම ඉන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව නැති හින්දා විශ්වාස නොකර ආත්ම වංචාවකින් වගේ දැන් ජීවත් වෙනවා තුනුරුවන්ට කී කරුණේ.
අන්න ඒක නිසා මේ කරුණු කාරණා මෙවන් ධර්ම දේශනාවල් වලින් මනාව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ රජුරු අර පිරිසගේ ආයාචනාවට කන් දුන්නේ නැහැ. ඒ රජුරු පාපේ ආදීනවේ දැක්කා. ඉතින් අපි ආදීනව දකින්නේ නැහනේ. අහනවා විතරනේ. මෙන්න මේ නිසා මොන තරම් ඇවටිලි කළත් රජුරු යන්න ගියා. පින්නතුනි අර කාන්තාව බොහෝම බැගෑපත්ව සඳහන් කළා ස්වාමීනි සංසාරේ අති දීර්ඝ කාලයක් මේ දුක වින්දා. ස්වාමීනි දීර්ඝ කාලයක් මේ දුක මම වින්දා. එහෙම නමුත් මේ දීර්ඝ කාලීන දුකෙන් නිදහස් වෙන්න ගැලවෙන්න පාර පෙන්වුවේ භාග්‍යතුන් වහන්සේමයි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පාරේ ගමන් කරලා තුනුරුවන්ට කීකරු කෙනෙක් හැටියට මේ සසර මඟ කෙරවල කරගන්න තිබුණා නම් කොච්චර අපූර්වද. ඒ සඳහා මොනවද අපි ගාව නැත්තේ? වීරිය විතරයි. අනිත් සියල්ල අපි මේ වෙනකොට සම්පාදනය කරගෙන බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලංකාව වගේ අති සුවිශේෂී රටක ජන්මලාභය ලබන්න අපි වාග්ය සම්පන්න වුණා. ඒ සියල්ලක් අපි ළඟ තියෙනවා. අහේතුක නෑ අපි. ඒ සියල්ල කොහොම තිබුණත් එයින් ප්‍රයෝජන ගන්න වීරිය වඩන්න. අපි ගාව තියෙන මේ හීන වීරිය අපිට ඉඩ දෙන්නේ නෑ. කායික වැරදි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර මේ අකුසල් තුන මොන තරම් භයානකද? ප්‍රාණඝාත කියලා කියහම සමහර අය සැනසෙන්න උත්සාහ කරනවා ලොකු සත්තු මැරුවේ නෑ කියලා. මදුරුව මැරුවත්, කෝඳුරුව මැරුවත් අකුසලයේම තමයි. මරණ සතාට අනුව බිඳවන්න තියෙන කාලය එහෙම වෙනවා. නමුත් අපි හිතනවා වගේ පොඩි කාලයක් නෙමෙයි නිරේ දුක් විඳින්න වෙන්නේ. අති දීර්ඝ කාලයක්. අන්සතු වස්තුව සොරා ගැනීම. දැන් ප්‍රාණඝාතයේ අල්පායුෂ්ක වෙන්න හේතුවක්. නැවත ඉපදෙනකොට බොහෝ රෝගාබාධ සහිතව උපදින්න හේතුවක්. අන්සතු වස්තුව සොරා ගැනීම තමන්ගේ දේපල ඊටම අවිනිශ්චිත තත්වයට පත් වෙන්න හේතුවක්. හොර හතුරන්ගෙන් බේරගන්න බැරි තත්වයට, සතා සිව්පාවගෙන් බේරගන්න බැරි තත්වයට විනාශ වෙලා යනවා. සංසාරي කරපු කර්මවල ප්‍රතිඵල. වාචසික වැරදි අපි දන්නවනේ. වචනෙන් වැරදි කරනවා 4. බොරු කියනවා, පරුස වචන කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා. මේ දේවල් කොයි තරම් ආදීනව වලින් යුක්තද? මේ දේවල් යමෙක් තුල තියෙනවා නම් මේ වැරදි ක්‍රම, මේ වැරදි ඒ පුජ්‍යලයා මේ ගෝර කටුක සංසාරේ මොන තරම් කාලයක් අන්ත අසරණ වෙනවද? ඒක හරියට දන්න කෙනාට හොඳට දැනෙනවා. නමුත් අඥානයට කිව්වට ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එක බොරුවක් මොනතරම් පුංචි දෙයකට බොරු කියනවද? විහිළුවකට කොච්චර බොරු කියනවද? නමුත් අනික් පුජ්‍යලයා පිළිගත්ත ගමන් මට මුසාවාද කර්මපතේ රවුම් වෙනවනේ. ඒතර විහිළුවක් කරන්න ගිහිල්ලා අවුරුදු 100,000 ගණන් අපායෙත් අපි ඉන්න කැමති සමහර අය. ධර්මයෙන් දන්න නිසා. සමහර අය බොහොම පුංචි දෙයකට බොරු කියනවා. රුපියල් 5කට, රුපියල් 2කට, 750කට බොරු කියන අයත් ඉන්නවා. හිතලා බලන්න කොහොමද? ආංගික නිසා. මිත්‍තිදොර සංවරයේ මොන තරම් විශේෂ කාර්යයක්
සංසාරේ පුරාම ජීවිතයට ඇති කරනවාද? පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා කයින් කරන වැරදි තුන, ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය, මේ තුනම කර්මපත. කරණමුණ්ඩ වස්තුවේ කතා කරන්නේ කාම මිත්‍යාචාරයක් එක කායික වරද. නිරේ ගිහිල්ලා ඉපදුනහම අති දීර්ඝ කාලීන දුකක්, නිමක් නැති දුකක්. ඉසිදාසිය හැරි මෙහි ඒ වගේ උතුම් අය සංසාරේ Tamanට වැරදුන හැටි, ඒ වැරදි වලට විඳපු දඬුවම්, මෙලව ඉපදුනහම විඳපු දඬුවම් මනා විස්තර කරලා තියෙනවා. යම් කෙනෙක් මේ කාරණාව මේ තරම් මතුවට දුක් විඳින්න සිද්ධ වෙන කරුණක්ද? මේ හොයන සැපයේ මතුවට මේ තරම් දුකක් සඳහාද? කල්පනා කරන්න වටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බියටපත් වෙච්ච තැනැත්තෙක්, බියටපත් වෙච්ච තැනැත්තියක් සමග විඳින සුවය මොකක්ද කියලා. දෙන්නගෙම හිත යටින් බයයි. කවුරු දකීද? කවුරු වෙයිද? කාට ආරංචි වෙලාද? මේ සියලුම ප්‍රශ්නත් එක්ක විඳින සුවය මොකද්ද? බීතස්ස බීතාය රතීච තෝකිකා. කොච්චර අපූර්වද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. බය හොයන ඊට ස්වල්ප වූ සැපයක්. නමුත් හිතලා බලන්න, පොඩි මොහොතක සුවයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගණන් නිරේ පිච්චෙනකොට, අවුරුදු කෝටි ගණන් ගිනි අඟුරු වලවල් වල ඉන්නකොට, අවුරුදු කෝටි ගණන් කටුයිඹුල් නිරේ නගිනකොට මතක් වුණොත් මේ නගින්නේ අහවල් කර්මය නිසයි කියලා. එහි විඳපු සැපයයි මේ විඳින දුකයි සංසන්දනය කරාම ඒ සැපය ගැන වෛරයක්මයි ඇති වෙන්නේ. මොන සැපයක්ද? කොහෙද සැපයක්? ස්වල්ප සැපයක් නැතුව නෙමෙයි. ඒකයි සඳහන් කළේ ස්වල්ප වූ සැපයත් බයෙන් ඉඳගෙන කොහොමද සම්පූර්ණ කරන්නේ? නමුත් මොහතක සුවයකට විඳවන විඳවිල්ල, ලෝක ස්වභාවයේ කර්මයේ කියන ධර්මතාවයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. වැරදි කාම සේවනය කියන කාරණාව කර්මපතයක් බවට පත් වෙන්න නම් කරුණු 4ක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. මොනවද ඒ? සේවනයේ නොකළ යුතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීම. අපි සේවනයේට යොදා ගන්න හදන්නේ සේවනයේ නොකළ යුතු කෙනෙක්. එක්ක අවිවාහක කෙනෙක්, නැත්නම් විවාහක කෙනෙක්. මේ දෙන්නම සේවනයේ නොකළ යුතුයි. විවාහක කෙනා තමන්ගේ නෙමෙයි. ඔහු වෙනත් පුරුෂයෙකුගෙන් නැත්නම් වෙනත් ස්ත්‍රියකට අයිති කෙනෙක්. අවිවාහක කෙනා මව්පියන්ට අයිති කෙනෙක්. අපිට ඒගොල්ලෝ කෙලසන්න අයිතියක් දීලා නැහැ. එහෙමනම් සේවනයේ කළ යුතු හෝ නොකළ යුතු ස්ත්‍රියක් බව දැන ගැනීම. සේවන චිත්තයේ ඇතිවීම. ඒ කාර්යයේ යෙදෙන හිතක් තියෙන්න ඕනේ. සේවනයේ උත්සාහ කිරීම. සේවනයේ ඉවසීම. මේ කාරණා සම්පූර්ණ වෙච්චාම මේ ටික මරණ මංචකේ මතක් වුණොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන ගොඩ එන්න වෙන එකක් නැහැ. පිළිතුරු මුසාවාද. දැන් මේ වරද කරලා ඒක වහගන්න මුසාවාද කියන්නේ උනානේ. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ බිතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. සත්‍ය නැමැති එකම ධර්මයේ අත්හල යම් පුජ්‍යලයක් මේ ලෝකේ ඉන්නවද? ඔවුන්ට කළ නොහැකි පාපයක් නැහැ කියලා දේශනා කළේ. බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැහැ. ආංගික නිසා බොරු කියන්නා මේ ලෝකේ ඕන තරම් වැරදි කරනවා. මොකද හැම වරදක්ම
බොරුවෙන් වහන්න උත්සාහ කරනවා. ආංගික නිසා පින්නතුනි බාල පණ්ඩිත ආදී සූත්‍ර දේශනාවල් වල අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තිදොරින් වැරදි කරන පුජ්‍යලයා අඥානී කියලා. බාලයෙක් කියලා බාල පණ්ඩිත සූත්‍රයේනේ. තිදොරින් වැරදි කරන කෙනා බාලයෙක්. මොකද මේ තිදොරින් වැරදි කරන අය ඒකාන්තයෙන් නිරයට මුහුණලා ඉන්න අය. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබලා නිරේ පැත්ත බලාගෙන මොනවද කරන්නේ? වහවහ සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරයෙන් එතර වෙන්න. සතර අපායෙන් සදහටමත් මිදෙන්න. කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටමත් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. කරණ මුණ්ඩ පේතවත් වීම කායික වරද වාචසික වරද මනාව පැහැදිලි කරලා තිදොර මනාව සංවර කරගෙන මනුෂ්‍ය ජීවිතයට සාධාරණයක් කරමින් වැඩි වැඩියෙන් පින්කම් සිද්ධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩන්න අවවාද කිරීමයි කරන්නේ. ඔබ හැමෝම මේ අවවාදයේ ජීවිතයට එකතු කරගන්න. එදාට ඔබට නිවැරදි මඟ පිහිටපු නිසා සතුටින් සන්තෝෂයෙන් මෙලවින් සමුගන්න අවස්ථාව ලැබේ. එවන් ජීවිතයක් සඳහා වීරිය වඩන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා නැවත ප්‍රාර්ථනා කරනවා.